හොඳයි දරුවනි අපි බලමු 2019 ප්‍රශ්න පත්‍රයේ රචනා කොටසේ එහෙම නැත්නම් B කොටසේ පළවෙනි ප්‍රශ්නේ එහෙම නැත්නම් පස්වෙනි ප්‍රශ්නේ. දැන් මේ ප්‍රශ්නය අපි ගත්තොත් එහෙම සංඛ්‍යානය හා සම්බන්ධ වෙච්ච ගැටලුවක්. මේකේ තියෙන ලොකුම අභියෝගය තමයි කාලයට අනුව අපි ප්‍රශ්නේ කොහොමද පෙළ ගස්වා ගන්න කියන එක. බලමු. රබර් වත්තක් මිලදී ගැනීමට සැලසුම් කරන ව්‍යවසායකයෙක් දිනකදී රබර් ගසකින් ලැබෙන මධ්‍යහ්න කිරි ප්‍රමාණය නිමානය කිරීම සඳහා රබර් ගස් 50ක එන මේ ක්‍රියාවලිය සඳහා රබර් ගස් 50 අහමුණියදී තෝරා ගත්තේය. ප්‍රතිඵල පහත සමුච්ච සංඛ්‍යාත වගුවේ දක්වා ඇත. වගුව 1 තෝරාගත් දිනකදී රබර් ගස් 50 මගින් ලබාගත් කිරිවල සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය රබර් ගසකින් ලැබෙන කිරි ප්‍රමාණය ග්‍රෑම් වලින් ආසන්න පූර්ණ සංඛ්‍යාවට සංඛ්‍යාත රබර් ගස් සංඛ්‍යාව දීලා තියෙනවා අපිට 31 36 41 46 පරාසය තුල පන්ති මායිම පන්ති ලකුණ සමුච්ච සංඛ්‍යාතය සහ ප්‍රතිශත සමුච්ච සංඛ්‍යාතය තීර එකතු කරමින් ඉහත වගුව එක සම්පූර්ණ කරන්න. right. පන්ති මාහිම පන්ති සලකුණ සමුචිත සංඛ්‍යාතය ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය. මෙන්න මේවා ටික සම්පූර්ණ කරන්න. රබර් ගස් මගින් දිනකදී එකතු කරගත් රබර් කිරි ප්‍රමාණයේ මධ්‍යහ්න බර සොයන්න. මෙම රබර් වත්තේ රබර් ගස් 1790ක් ඇත. සෑම රබර් ගසකින්ම සාමාන්‍ය වශයෙන් මසකට දින 15ක් කිරි ලබා ගැනීම මෙම රබර් වත්තෙන් මසකදී අපේක්ෂිත රබර් කිරි අස්වැන්න කිලෝග්‍රෑම් වලින් ගණනය කරන්න. වර්තමානයේ රබර් කිලෝග්‍රෑම් එකක් 278යි. මෙම රබර් වත්තේ මසකදී අපේක්ෂිත ආදායම කොපමණද? ඉහත එක වගුව ව්‍යාප්තිය සඳහා ප්‍රතිශත සමුච්ච සංඛ්‍යාත වක්‍රයේ සපයා ඇති ප්‍රස්ථාර කඩදාසිය අඳින්න. ඉහත සමුච්ච සංඛ්‍යාත වක්‍රය ඇසුරින් නියදියේ පහත් දැස් හොයන්න. දිනකදී ලබාගත් කිරි ප්‍රමාණයේ මධ්‍යස්ථය දිනකදී ලබාගත් රබර් කිරි ප්‍රමාණයේ අන්තර්චතුස්තක පරාසය දිනකදී ග්‍රෑම් 58කට වඩා වැඩි රබර් කිරි ප්‍රමාණයක් සපයන රබර් කිරි ගස් සංඛ්‍යාව රබර් කිරි කපන්නන් දිරිගැන්වීම සඳහා දිරි දීමනාවක් ලබා දීමට අයිතිකරු තීරණය කළේය. හඳුන්වා දෙන ලද දිරි දීමනා ක්‍රමය දිනකදී ගසකින් ලබාගත් රබර් කිරි ප්‍රමාණයට ගණනය කර විට පහත වගුවේ දැක්වේ. දිනකදී ගසකින් ලබාගත් රබර් කිරි ප්‍රමාණය සඳහා දිරි දීමනාව රබර් කිරි ප්‍රමාණය ග්‍රෑම් වලින් දීලා තියෙනවා. දිරි දීමනාව රුපියල් ගණන් වලින් දීලා තියෙනවා. ඉහත දෙක වගුව ඇසුරෙන් එකෙහි අන්තර්ගත රබර් ගස් නියදියෙන් ලබාගත් කිරි ප්‍රමාණය සඳහා ගෙවිය යුතු මුළු දිරි දීමනා මුදල ගණනය කරන්න. හරි. බලමු. පන්ති මායිම පන්ති ලකුණ සමුචිත සංඛ්‍යාතය ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතයන් තීර එකතු කරමින් ඉහත එක වගුව සම්පූර්ණ කරන්න. පුතේ මේකේ මධ්‍යහ්නය අහලා තිබ්බා නේද? මධ්‍යහ්නය අහලා තිබ්බ නිසා මම තව වැඩිපුර වගුවකුත් දා ගන්නවා මේට අමතරව. ඒතකොට දැන් මේකේ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 6ක් තියෙනවා අපිට කොලම්ස් මේ අතර තීර 1යි 2යි 3යි 4යි 5යි 6යි අර මම අමතර දාන කිව්වා 7යි. ඒතර පල්ලෙහාට තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි 1යි 9යි 9යි 7යි 9යි බලන්න. මම සංඛ්‍යාතය පන්ති මායිම් පන්ති ලකුණ
පන්ති මායුම් පන්ති ලකුණ හරි මට තව එක පේලියක් දාගත්තොත් වඩාත් යෝග්‍යයි චුට්ටක් දික් කරලා හරි හරි දරුවනේ එතකොට අපි මේ දීලා තියෙන දත්ත ටික ගමු මම මේ කෙටි කරන්නම් එතකොට පල්ලෙහාට ගන්න වෙනවා 1 2 3 4 5 6 7 9 10 1 2 3 4 5 6 7 8 9 10 හරි අපි නිකන් දල විදිහට බෙදලා බලලා ඉමු 1 2 3 4 5 6 7 8 9 10 හරිනේ අපිට මම මෙහි ප්‍රස්ථාරය අර තියෙන එක ගත්තොත් එහෙනම් අපිට අවශ්‍ය ප්‍රමාණයට සකසා ගැනීමේ ගැටලු මතුවෙනවා 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 8 9 10 හරි එතකොට මේ ගත්තොත් එහෙම 31 36 41 46 66 අනිත් පැත්තේ යනවා 35 40 මේ පැත්තෙන් යනවා 35 40 45 50 55 60
65 70 සංඛ්‍යා තියෙනවා 3 3 5 9 13 3 3 5 9 13 3 3 5 9 13 10 5 2 10 5 2 10 5 2 හරි හරි මේක මම පන්ති සීමා කියලා දාන්නම් මේක සංඛ්‍යාතය එහෙම නැත්නම් මේක fi ඊට පස්සේ මෙතන තියෙනවා පුතාලා පන්ති මායිම උඩේක මම වෙනම ගහන්නම් මේ කෙටි කරොත් මේකද මම ලියන්නම් දිනකදී ලැබෙන කිරි සංඛ්‍යාතය fi දෙහිලට මට තියෙන පුතේ මේ පුරවන්න පන්ති මායිමයි පන්ති ලකුණයි පන්ති මායිම පන්ති ලකුණ අපි xi කියලා කියනවා දැන් මෙන්න මේ පන්ති මායිම ගත්තොත් එහෙම මම පන්ති මායිම හදන විදිහ මෙන්න මෙහෙම මම කරන දේ තමයි දරුවනේ මෙන්න මේ විකර්ණය ඔස්සේ තියෙන අගයන් දෙක එකතු කරනවා 35 සහ 36 එකතු කරනවා එතකොට මට 35යි 36 එකතු කරාම එනවා කීයද අගයක් 71යි මේ අගයන් දෙක එකතු කරාම මට එනවා කීයද පුතේ 71යි 71යි මේ දෙන්න එකතු කරාම මට 71යි 71 දෙකට බෙදුවට පස්සේ මට එනවා 35.5යි දැන් මම 35.5 කියන අගය මෙන්න මෙයා තිබ්බ තැනත් ලියනවා මෙන්න මෙයා තිබ්බ තැනත් ලියනවා මේ දෙන්න එකතු කරලා දෙකට බෙදුවට පස්සේ මෙතනට එනවා මේ අගය මෙතනට එනවා මේ අගය මේ දෙන්න එකතු කරලා දෙකට බෙදුවට පස්සේ 40 40 80 81යි 81 දෙකට බෙදුවට පස්සේ මේක 40.5යි 40.5යි මේ දෙන්න එකතු කරලා දෙකට බෙදුවට පස්සේ 45.5යි 45.5යි මෙතනටත් එනවා 45.5යි දැන් මම තව එකක් මැදින් පෙන්නන්න මෙන්න මේ දෙන්න එකතු කරලා දෙකට බෙදෙනවා මම තැඹිලි පාට 50යි 50යි කියද 100යි 101 101 දෙකට බෙදුවට පස්සේ 50.5 ඒ කියන්නේ මෙන්න මෙයා තිබ්බ තැන ලියනවා මම 50.5 මෙතනත් ලියනවා 50.5 හරි එතකොට මෙතන එනවා 55.5 මෙතනටත් එනවා 55.5 මේ දෙක තුල දෙකට බෙදුවා පස්සේ මේ දෙන්න එකතු කරලා දෙකට බෙදුවට පස්සේ 60.5 මේක 60.5 මේ දෙන්න එකතු කරලා දෙකට බෙදුවට පස්සේ 65.5 65.5 එහෙනම් රයිට්
හරි බලන්න 35 40 45 50 55 65 35.5 මේ 35.5 45.5 45.5 45.5 55.5 35.5 45.5 45.5 55.5 දැන් මෙන්න මේක පහ පහ වැඩි වෙගෙන පුතේ දැන් මට පොඩි අභියෝගයක් තියෙනවා. මෙන්න මේ ස්ථාන දෙකට මෙන්න මෙතන ස්ථානයේ සහ මෙතන ස්ථානයේ අගයන් මොකක්ද කියලා අපිට හොයාගන්න. දැන් මම මේ දම් පාට කරපු ස්ථාන දෙකක් තියෙනවා දරුවනේ. මම මෙන්න මේ දම් පාට කරපු මෙන්න මේ ස්ථාන දෙකේ මෙන්න මෙතන සහ මෙතන අගයන් කීයද කියලා අපෙන් අහනවා. එතකොට දැන් ඔබ දන්නවා මෙන්න මේ රටාව පහ පහ වැඩි වෙගෙන ගිහින් තියෙන්නේ. එහෙමනම් මෙතනට ආයුතු ගාන සංඛ්‍යා රටාව වලින් පොඩි කාලේ අපි බබා කාලේ ඉගෙනගෙන තියෙනවා මේවා. චුටි දරුවෝ කාලේ අපි ඉගෙනගෙන තියෙනවා සංඛ්‍යා රටා ශිෂ්‍යත්ව විභාගයේ විශේෂයෙන්ම 60.5 65.5 නම් මේක 70.5 මේ ඔක්කොම පහ පහ වැඩි වෙගෙන යන්නේ. දැන් මේක ගත්තොත් පහ පහ අඩු වෙගෙන යන්නේ 65.5 60.5 55.5 55.5 45.5 35.5 මේක එන කීයද වෙන්නේ 35.5 30.5 30.5 මේක හරි පන්ති ලකුණ දැන් මෙතන මේ දැක්කද මේ පේලිසේ මීට වැඩිය පොඩ්ඩක් අඩු වෙන්න මේක අඩු වෙන සංඛ්‍යා රටාවක් මේක වැඩි වෙන සංඛ්‍යා රටාවක් මෙන්න මේ ස්ථානය සහ මේ ස්ථානය අපි ගණනය කරගත්තේ සංඛ්‍යා රටාව වලින් දරුවනේ පන්ති ලකුණ දැන් පන්ති ලකුණ මම ගන්නෙ මෙන්න මේ ඉලක්කම් දෙක එකතු කරලා දෙකට බෙදනවා. ඒ කියන්නේ මම කරන්නේ මෙන්න මේ ඉලක්කම් දෙක එකතු කරලා දෙකට බෙදනවා. 31 සහ 35 එකතු කරාම එකතු කරලා දෙකට බෙදුවාම මට කීයද දෙන්නේ? 30යි 30යි 66යි 66යි දෙකට බෙදුවාම කීයද වෙන්නේ? 66 දෙකට බෙදුවාට පස්සේ මොකද වෙන්නේ? 33යි. මේ දෙන එකතු කරනවා 40යි 30යි 70යි 70යි 6යි 76යි. එතකොට 76 ගත්තට පස්සේ 30 කීයද වෙන්නේ? 8යි. හතලිස් එක 45 එකතුලා දෙකට බෙදුවට පස්සේ අපිට එනවා 86ක් 86යි කියලා කියන්නේ 43යි. මම මෙන්න මේ දෙක එකතු කරලා දෙකට බෙදනවා. එහෙනම් මට එනවා 48යි. මේ දෙක එකතු කරලා දෙකට බෙදනවා 5යි 1යි 6යි. අපිට එනවා 53යි. මේ දෙක එකතු කරලා දෙකට බෙදුනාට පස්සේ අපිට එනවා 58ක්. මේ දෙක එකතු කරලා දෙකට බෙදුවාම එනවා අපිට 63ක්. මේ දෙක එකතු කරලා දෙකට බෙදුවාට පස්සේ අපිට එනවා 68ක්. 68ක්. මේවට අපි කියනවා පන්ති ලකුණු කියලා අපිට. දරුවනේ දැන් අපි ඊළඟට තියෙන කොටස සමුචිත සංඛ්‍යාතය. දැන් මේකෙදි මම පටලවා ගන්න එපා වැඩි වන කියලා කියන්නේ ටික ටික වැඩි වෙගෙන යන සමුචිත සංඛ්‍යාතය අරගෙන මට ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය අඳින්න පුළුවන්. මම ඉස්සෙල්ලා මේ විදිහ කරලා පෙන්නන්නම්. ඊට පස්සේ අඩු වන සමුචිත සංඛ්‍යාතය අරගෙනත් මට ප්‍රතිශත සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින්න පුළුවන්. මම දෙක විදිහටම කරලා පෙන්නන්නම්. දැන් මම මෙතන ගන්නම් වැඩි වන
සමුචිත සංඛ්‍යාතය. වැඩිවන සමුචිත සංඛ්‍යාතය. මේකද කරන්න පුතාලා මම මෙන්න මේ සංඛ්‍යාතය මෙතන ලියනවා. 3යි. මෙන්න මේ දෙන්න එකතු කරලා මේ දෙන්න එකතු කරලා මෙතන ලියන. ඒ කියන්නේ 3යි 3යි කීයද පුතේ? 6යි. මේ තුන් දෙනාම එකතු කරලා. ඒ කියන්නේ මේ දක්වා එකතුව 6යි. 6යි 5යි කීයද පුතේ? මෙන්න මේ දක්වා ඔක්කොගේම එකතුව. ඒ කියන්නේ එහෙම නැත්තම් මේ 6යි මෙන්න මේයි එකතු කරලා 6යි 5යි 11යි. ඒ කියන්නේ මෙන්න මේ දක්වා තියෙන තුන් දෙනාගේ එකතු තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ දක්වා එකතු 11යි 9යි 20යි. මෙන්න මේ දක්වා ඔක්කොම එකතු 20යි. 20යි 13යි 33යි. මේ දක්වා එකතු 33යි මේ 10යි 43යි. 43යි 5යි 48යි. මේ දක්වා 48යි මේ දෙකයි 50යි. 48යි මේ දෙකයි 50යි. වැඩි වෙන සමුචිත සංඛ්‍යාතය. ඊළඟට අපිට තියෙනවා පුතේ ප්‍රතිශත සමුචිත සංඛ්‍යාත හදන්න කියලා. ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය. ප්‍රතිශත සමුචිත සමුචිත සංඛ්‍යාතය. ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය කියලා කිව්වොත් අපිට මොකද වෙන්නේ? දැන් ඔක්කොම සංඛ්‍යාතවල එකතුව පුතේ කීයද? මම මෙතන ගත්තොත් එහෙම මෙන්න මේ සංඛ්‍යාතවල එකතුව මෙන්න මේ සංඛ්‍යාත සෙට් එකේ එකතුව කීයද වෙන්නේ? අපි දන්නම් මේ සංඛ්‍යාත දෙකේ එකතුව අපි ගත්තොත් 50යි. එවනම් මේ 50යි නම් මම මොකද කරන්නේ? අපි ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය ගද්දී මෙන්න මේ 3 බෙදනවා 50න් වැඩි කරනවා 100යි. 3 බෙදනවා 50න් වැඩි කරනවා 100යි. හරි. එතන මට එනවා කීයද පුතේ? 3 බෙදනවා 50න් වැඩි කරනවා 100යි. ඊට පස්සේ මට මෙතන 6 බෙදනවා මෙන්න මේ සමුචිත සංඛ්‍යාතය 6 බෙදනවා 50න් වැඩි කරනවා 100යි. මෙතනට එනවා 11 බෙදනවා 50න් වැඩි කරනවා 100යි. 20 බෙදනවා 50න් වැඩි කරනවා 100යි. මෙන්න මේ 33 බෙදනවා 50න් වැඩි කරනවා 100යි. 43 බෙදනවා 50න් වැඩි කරනවා 100යි. 48 බෙදනවා 50න් වැඩි කරනවා 100යි. 50 බෙදනවා 50න් වැඩි කරනවා 100යි. මේවට එන අගයන් ටික අපි දා ගන්න ඕනේ. අපි මේක සුළු කරොත් පුතාලා 50 වරක් 2යි 2 වරක් 3 106යි. 106යි. 50 වරක් 2යි 2 වරක් 10 112යි. 50 වරක් 2යි 2 වරක් 11 22යි කියන්නේ 122යි. 50 වරක් 2යි 2 වරක් 20 140යි. 50 වරක් 2යි 2 වරක් 33 166යි.
50 වරක් 2යි දෙවරක් 3 6යි දෙවරක් 4 8යි 186යි 50 වරක් 2යි දෙවරක් 48 196යි 50 වරක් 2යි දෙවරක් 50 100යි කරේ මෙන්න මේ සමුචිත සංඛ්‍යාතයේ බෙදුවා මුළු සංඛ්‍යාතය සමුචිත සංඛ්‍යාතයේ මුළු සංඛ්‍යාතයේ බෙදලා වැඩි කරා 100 සමුචිත සංඛ්‍යාතයේ මුළු සංඛ්‍යාතයෙන් බෙදලා වැඩි කරා 100 සමුචිත සංඛ්‍යාතයේ මුළු සංඛ්‍යාතයෙන් බෙදලා වැඩි කරා 100 මුළු සංඛ්‍යාතය කියන සංඛ්‍යාත ඔක්කොගේම එකතුවනේ එතකොට කොටින්ම කිව්වොත් ගස් ගණනෙන් මම බෙදලා වැඩි කරා 100 දැන් මම මෙන්න මේ පේලිය මම වෙන වැඩකට තියාගත්ත නිසා මේ පේලිය මම මෙන්න මෙහෙම පුරවන්නම් දරුවනේ මේ ලියපු ටික මකලා මේ අගයන් ටික මෙහෙම දාන්නම් 106යි 112යි 122යි 140යි 166යි 186යි 196යි 100යි පැහැදිලි මම මේක මේ පිළිය මහන්නම් මම ඉදිරි අරමුණක් තකා තමයි මේ පේලිය මම තියාගෙන ඉන්නේ පුතාලා හරියට බලන්න හොඳයි මේ ප්‍රතිශත සමජ සංඛ්‍යාතයේ අන්තිම අගය 100%ක් වෙන්න ඕනේ නැත්නම් ඒක වැරදි හරි අපි බලමු ගැටලුව මොකද්ද කියන්නේ කියලා ඉහත වගුව සම්පූර්ණ කරන්න සම්පූර්ණ කරන්න සම්පූර්ණ කරනවා රබර් ගස් මගෙන් දිනකදී එකතු කරගත් රබර් කිරි ප්‍රමාණය මධ්‍යහ්නය බර ගණනය කරන්න. ඉතින් මට ලේසි වැඩක් තියෙනවා මධ්‍යහ්නය x බා සමානයි සිග්මා fi xi බෙදීම සිග්මා fi එක ගසක මැදාගය ගස් ගන්නේ වැඩි කරනවා ඊළඟ ගහේ කිරි දෙන ප්‍රමාණය ගස් ගන්නේ වැඩි කරලා මේ එන එකතුව ගස් ගන්නේ බෙදුවා නම් මට මධ්‍යහ්නය එනවා එවනම් මම මෙන්න මෙතන මේ වගුව මම කොපි කරගන්න බලන්න මට දැන් පුළුවන් මෙන්න මේ කොලම් එක මේක මම ලියා ගන්න මෙන්න මෙහෙම fi xi ඒ කියන්නේ මෙන්න මේ සංඛ්‍යාතය වැඩි කරනවා මෙන්න මේ පන්තියේ මැදාගේ දැන් මම මෙන්න මේ fi සහ xi මෙන්න මෙයයි දෙන්න ගුණ කරනවා 3 33න් ගුණ කරගෙන සංඛ්‍යාතය මැද ඉලක්කමෙන් ගුණ කරනවා අපි කියන fi xi කියලා සංඛ්‍යාතය මෙන්න මේ පන්තියේ මැදාගේ 3 වැඩි කරනවා 33
33. මේ 3 වැඩි කරනවා 38න්. 8න්. 5 වැඩි කරනවා 43න්. 9 වැඩි කරනවා 48න්. 13 වැඩි කරනවා 53න්. හරි මේ බලන්න මේ දැන් මම මෙන්න මේ F5 පේලිය දැන් මම ගත්තොත් එහෙම මෙන්න මේ F5 පේලිය 10 වැඩි කරනවා පුතේ 58න්. 10 වැඩි කරනවා 58න්. පහ වැඩි කරනවා 63න්. දෙක වැඩි කරනවා 68න්. ආයෙත් අපි චෙක් කරමු බලන්න. 3 වැඩි වෙනවා 33න්. 3 වැඩි වෙනවා 38න්. 5 වැඩි වෙනවා 43න්. 9 වැඩි වෙනවා 48න්. 13 වැඩි වෙනවා 53න්. 10 වැඩි වෙනවා 58න්. 5 වැඩි වෙනවා 63න්. 2 වැඩි වෙනවා 68න්. පැහැදිලි මතකයි. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ටික එකතු කරනවා මම මේ පේලියට මං කියනවා සිග්මා FIXI කියලා. සිග්මා FIXI. මම මේක මේ පැත්තට දාගෙන චුට්ටක් ඈතින් අපි කැල්කියුලේටරෙන් ගහලා බලමු මේ ටික. right. තුන වැඩි කිරීම 33 ධන 3 වැඩි කිරීම 38 ධන 338 ධන 5 වැඩි කිරීම 43 5 වැඩි කිරීම 43 ධන 9 වැඩි කිරීම 48 ධන 13 වැඩි කිරීම 53 ධන 10 වැඩි කිරීම 58 58 ධන 5 වැඩි කිරීම 63 2 වැඩි කිරීම 68. හරි අපි රිප්ලේ කරලා බලමු. 3 වැඩි කිරීම 33 3 වැඩි කිරීම 38 5 වැඩි කිරීම 43 9 වැඩි කිරීම 48 13 වැඩි කිරීම 53 10 වැඩි කිරීම 58 5 වැඩි කිරීම 63 2 වැඩි කිරීම 68 2580යි. දෙදස් 580යි. එහෙමනම් මට 2580යි
මෙන්න මේ fi xi ගේ ഐക്‍ය සිග්මා fi xi fi පේලිය xi ගුවල මේ fi පේලිය මේකේ කියවෙන්නේ මේ උඩ ප්‍රකාශනයේ කියවෙන්නේ fi පේලිය xi පේලියෙන් ගුණ කරලා ඒ පේලි ටික වෙන වෙනම එකතු කරන්න. පළවෙනි fi පේලිය පළවෙනි xi ගේ වැඩි කරන්න, දෙවෙනි f දෙවෙනි x ගේ වැඩි කරන්න, තුන්වෙනි f තුන්වෙනි x ගේ වැඩි කරන්න, මේ ටික වෙන වෙනම අරගෙන මේ ටික එකතු කරලා ඓක්‍ය ගන්න. මෙදී සිග්මා fi කියන්නේ සංඛ්‍යාතවල එකතුව. සංඛ්‍යාතවල එකතුව 50යි බිඳුවයි x bar කියන්නේ 258 බෙදීම 5යි. 258 බෙදීම 5යි. 258 බෙදීම 5. 51.6යි. 51.6යි. right. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම හරි. රබර් ගස් මගින් දිනකදී එකතු කරගත් රබර් කිරි ප්‍රමාණය මධ්‍යහ්නය බර. අපිට ආවා මෙන්න මේ 51.6යි කියලා. එතකොට දරුවනේ දැන් මෙන්න මේ 51.6යි මේක ග්‍රෑම්. එක ගහකින් මට හැබුණා 51.6. ඉදිරියට යනවා. මෙම රබර් වත්තේ රබර් ගස් 1790ක් ඇත. සෑම රබර් ගසකින්ම සාමාන්‍ය වශයෙන් මසකට දින 15ක් රබර් කිරි ගැනේ. මෙම රබර් වත්තේ මසකදී අපේක්ෂිත රබර් කිරි ඇස්වන්න කිලෝග්‍රෑම් වලින් ගණනය කරන්න. එක ගහක එනවා 51.6 ග්‍රෑම්. ගසකින් දිනකට ලැබෙන කිරි ප්‍රමාණය සමානයි 51.6 ග්‍රෑම් ඊළඟට තියෙනවා වත්තේ තිබෙන ගස් සංඛ්‍යාව වත්තේ තිබෙන ගස් සංඛ්‍යාව 1790යි. එම නිසා එක් දිනකට ලැබෙන කිරි ප්‍රමාණය දැන් එක ගහකින් 51.6ක් හම්බ වෙනවා. මල්ලන් ගස් තියෙනවා 1790. එවනම් දිනකට ලැබෙන කිරි ස්කන්ධය සමානයි 51.6 ග්‍රෑම් වැඩි වෙනවා 1790. ඊළඟට මසකට ලැබෙන දැන් මාසයකට මේක දවසකට පුතේ මාසෙට දවස් 30ම මේකෙන් කිරි ගන්න බෑ. මාසයකට කිරි ගත හැක්කේ එක ගහකින් දවස් 15යි. එම නිසා මසකට ලැබෙන කිරි සමානයි මසකට ලැබෙන කිරි මසකට ඒ කියන්නේ දින 15ට ලැබෙන කිරි 51.6 වැඩි කිරීම 1790 වැඩි කිරීම දින 15. වැඩි කිරීම 1790 15. මෙන්න මෙච්චර ප්‍රමාණයක් එනවා 13.85 460 13.85 460
13.85 13.85 ග්‍රෑම් දරුවනේ මේක වලට කිලෝග්‍රෑම් කරන්න ඕනේ. එහෙනම් මේ අස්වැන්න මේ ග්‍රෑම් ප්‍රමාණය කිලෝග්‍රෑම් කරන්න කීයද බෙදන්නේ? 1000 නේ. එහෙනම් මෙන්න මේ අස්වැන්න ප්‍රමාණය මෙන්න මේ කිලෝග්‍රෑම් ගන්න මේ ග්‍රෑම් ගන්න කිලෝග්‍රෑම් කරන්න අපි බෙදනවා 1000න්. එහෙනම් අපිට ලැබෙනවා 1385.46 බිඳුවයි කිලෝග්‍රෑම් කියලා. ඒ කියන්නේ 1385.46 කිලෝග්‍රෑම්. මසකට ලැබෙන කිරි. කිලෝග්‍රෑම් ගණන් කරන්න. හරි. ඉදිරියට යමු. වර්තමානයේ රබර් කිලෝග්‍රෑම් එක මිල 2278කි. රබර් වට්ටේ මසකදී අපේක්ෂිත ආදායම. එහෙනම් අපි ගත්තොත් එහෙම 278 එක කිලෝග්‍රෑම් හි මිල 278යි මසක ඵලදාව නැත්නම් මසක අස්වැන්න මාසික අස්වැන්න 1385.46යි 1385.46යි කිලෝග්‍රෑම් 1385.46 කිලෝග්‍රෑම්. එම නිසා මසක ආදායම 278 වැඩි කරනවා අපි 1385.46යි 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 6 වැඩි කරනවා 278යි 3,85,157යි 385,157යි එක්දාසු සසූ පහයි දශම 4.6 වැඩි කිරීම 278 385 3,85,157යි සත 88යි. පැහැදිලි මම හිතන්නේ. right. ඊළඟට ඉහත එක වගුවෙහි ව්‍යාප්තිය සඳහා ප්‍රතිශත සමුචිත සංඛ්‍යාත වක්‍රය සපයා ඇති ප්‍රස්ථාර කඩදාසිය අඳින්න. හරි. එතකොට දැන් අපි මෙන්න මේ ප්‍රස්ථාරය මේ ස්ථානයේ තියෙන නම්බර මතක විදිහට මෙන්න මෙයා වරගෙන මේ කොපි කරගන්නවා මම ප්‍රස්ථාර කඩදාසියේ අඳින්නලු ප්‍රතිශත සමුචිත සංඛ්‍යාත වක්‍රය. right. එතකොට මෙතන මට පන්ති මායිම සහ
සමුචිත සංඛ්‍යාතය කියන පේලි දෙක. හරි. මෙන්න මේ පන්ති මායිම සහ ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය කියන පේලි දෙක විතරයි මේ වැඩේට වැදගත්. ඒ සම ඉතුරු ටික මකන්නම් නැත්තම් ඔබට මේක චුට්ටක් අපහැදිලි වෙන්න පුළුවන්. දැන් මම මේ දෙක විතරක් තියාගෙන අවශ්‍ය දෙක තියාගෙන ඉතුරු ටික මම මකනවා පුතේ මෙන්න මෙහෙම. හරි. මේ පැත්ත තිබ්බත් කමක් නැහැ. මේවත් මකනවා. හරි. එතකොට මෙතනදී 35.5 වෙද්දි තමයි පුතේ මේ 70.5 මේ උපරිමාගේ වෙද්දි තමයි 100%ක් වෙන්නේ. මෙන්න මේ උපරිමාගේ 70.5 වෙද්දි තමයි 100%ක් වෙන්නේ. එහෙනම් මම මෙතන එක ලක්ෂයක් ලියනවා. එක ලක්ෂයක් 70.5 දී 100%යි. එමනම් මේ මෙතන 65.5 දී 96යි. 65.5 දී 96යි. එතකොට මෙන්න මේ 60.5 මේ බලන්න මේ 100යි මේ 70.5 තමයි 100% වෙන්නේ. 65.5 දී 96යි. 60.5 දී 86යි. 86යි. 55.5 දී 66යි. 55.5 දී 66යි. 66යි. 50.5 දී 40යි. 40යි. මෙතන 45.5 දී 22යි. මේ 45.5 දී 22යි. 40.5 12යි. 40.5 12යි. 35.5 දී 106යි. හැබැයි මම මෙන්න මේ දත්ත ටිකට අමතරව තව එක දත්තයක් ගන්නවා. මොකද්ද? දැන් මේ 35.5 දී මේක 6යි. හැබැයි 35.5 කියන පන්ති ප්‍රාන්තරයේ පටන් ගන්න තියෙන 30.5 දී. ඒ කියන්නේ 30.5 ඉඳලා 35.5 වෙද්දී මේක 106ක් වෙලා ඉවරයි. මේ 30.5 ඉඳලා 35.5 වෙද්දී මේක 106ක් වෙලා ඉවරයි. එහෙනම් මේ වැඩේ පටන් ගන්න කීයදද? මේ මෙතනදී මේ 35.5 වෙද්දී 106 වෙලා ඉවරයි. එහෙනම් මේකේ ආරම්භක අවස්ථාව කියන්නේ 30.5 දී සංඛ්‍යාතය කීයද වෙන්නේ? ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය කීයද වෙන්නේ? මේ කතාව පටන් ගන්න මෙතන මෙන්න මේ 30.5 දී දරුවෝ අපිට 30.5 දී ශුන්‍යයක් තමයි ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය. එහෙනම් මම මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේදී 35.5 දී 6යි. එහෙනම් මීට කලින් ගෙනා ගන්නවා මීට කලින් දත්තයක් විදිහට 30.5 දී ශුන්‍යයි. 30.5 දී බිඳුවයි. හරි. මේ ටික තමයි තියෙන්නේ. එහෙනම් අපි දැන් මෙන්න මේ කියන ප්‍රස්ථාරය තුල අපි මේ ටික අඳින්න යම් බලන්න දාමු. එහෙමනම් දරුවනේ දැන් මෙන්න මේ ලක්ෂ අපේ y අක්ෂය ප්‍රතිශතය බිඳුවේ සිට 100% දක්වා හදාගමු y අක්ෂය යම් ප්‍රස්ථාරයට.
දැන් මේ ප්‍රස්ථාරයේ මම උපරිම ප්‍රයෝජනට ගන්න දැන් මේක අඳිද්දි පුතේ මම සමහරක් වෙලාවට සමහරක් අපහසුතාවයන්ට පත්වේවි. හේතුව මේ අක්ෂය x අක්ෂය ඒ වගේ මම හරි මේක y අක්ෂය. මේ පැත්තට අපි දානවා අපි බලමු 1 2 10 20 30 40 50 80 හරි 10 20 30 40 50 60 70 80 90 100 අපි දාමු මේවා 10 10 20 30 40 50 60 70 80 90 100 මේ පැත්ත ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය. හරි. එතකොට මේ පැත්ත අපි ක්‍රමාංකණය කරමු 36.5 ඉඳලා 70.5 වෙනකම්. මම ගත්තොත් 36.5 මෙතන ගත්තොත් 40.5 50.5 60.5 70.5 අපිට ඊට වැඩිය රේන්ජ් එකක් ගන්න පුළුවන්. 35.5 46.5 50
40.5 30.5 70.5 30.5 40.5 50.5 60.5 දැන් මේකේ ගිහින් තියෙන්නේ 30.5 35.5 අපි ඇදේට වගේ ලියමු නැත්නම් ඉඩ මදි වෙයි 30.5 35.5 40.5 45.5 50.5 70.5 75.5 දැන් ඛණ්ඩාංක 30.5 දී 0යි 35.5 දී 6යි 40.5 දී 12යි 0යි 6යි 12යි 30.5 දී මට පොඩි වැඩක් අමතක වුණා මෙන්න මෙතන ෂෝට් ෆෝම් කරන්න ඕනේ මේක කෙටි කරන්න ඕනේ මෙන්න මෙහෙම මෙතන හાર્ට් එකේ පල්ස් එක වගේ දාලා මේක අපි ලොප් කරනවා කියලා කියනවා කෙටි කරනවා ඒ වගේම මෙතන ශුන්‍ය තියෙන්න ඕනේ තිහයශ පහද 106යි මෙතන 5යි මෙතන 6යි 12යි 6යි 12යි 22යි 40යි විසි දෙකයි සියට 22යි 40යි 22යි 40යි 66 86 66
असहाय असहाय अनुहाय सी है थोड़ा चेक करूँ बिंदु हायदोलहा विसिदेक बिंदु हायदोलहा विसिदेक 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 हातलिह हेटा हायद हातली हेटा हाय असुहाय अनुहाय सी अशुभ असुहाय अनुहाय सी हारी දැන් මම මේ වක්‍රය අඳින්න යන්නේ අපිට මේ අක්ෂර දෙක නම් කරන්න අපි ප්‍රතිශත සමසිත සංඛ්‍යාතය මේ පැත්තේ දාමු අපි ගසකින් ලැබෙන කිරි මිලිග්‍රෑම් ප්‍රමාණය සරි ග්‍රෑම් ප්‍රමාණය අක්ෂර දෙක අනිවාර්යෙන් නම් කරන්න පුතේ අක්ෂර දෙක ඊතල දෙක තියෙන්න ඕනේ right ඉදිරියට යනවා දිනකදී ලබාගත් රබර් කිරි ප්‍රමාණයේ මධ්‍යස්ථය මධ්‍යස්ථය කියලා කියන්නේ පුතා Q2 Q2 කියලා කියන්නේ 4න් 2යි n ඒ කියන්නේ මේකෙදි නම් මේ සම්පූර්ණ ප්‍රතිශතයෙන් 4න් 2ක් ඒ කියන්නේ 4න් 2ක් කියන්නේ දෙකෙන් එකක් සම්පූර්ණ ප්‍රතිශතය 100%යි ඒ කියන්නේ 150යි මම මොකද කරන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ මධ්‍යස්ථය ගන්න මොකද කරන්නේ මෙන්න මේ 150න්
මෙයාව සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේක අපි පණහයි දශම පහයි 51.5යි 52.5යි 51.5යි 52.5යි අපිට මේක 51යි මේ දැන් මෙතන මේ පහක් තියෙන. ඒ කියන්නේ මේ චූටි කොටු දෙකක් කියන්නේ එකයි 50 51.5යි 52.5යි ආසන්න විදිහට මේක නිකන් 53ක් වගේ තියෙනවා. ආසන්න විදිහට මේක 53කට ආසන්නයි. ඔබට මේ පොඩි පරාසයකට ලකුණු දෙනවා. මේක 53කට ආසන්නයි. ග්‍රෑම්. ඒ වගේම අන්තස්චතුස්තක පරාසය අහනවා. අන්තස්චතුස්තක පරාසය ගද්දී මේ ප්‍රතිශත සමුදිත සංඛ්‍යාතයක Q1 වෙන්නේ 25 දී Q3 වෙන්නේ 75 දී මේක වළංගු වෙන්නේ සමුචිත සංඛ්‍යාත ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතයක ප්‍රතිශතයකදී මේක නියතයි. මොකද 125ක් තමයි 4 එකක් වෙන්නේ 75ක් තමයි 4න් 3ක් වෙන්නේ. ඉරි ගහලා බලමු මෙතන. 20.25කින් හතලිස් පහදශම් පහයි මේක නිකං 46.5 නිකන් 47ක් වගේ කියමු මේක ආසන්න විදිහට. මට මේක ප්‍රස්ථාර කොලය හැසිරිය හැකි සීමාව ඔබට වගේ පුළුල් පරාසයක් නෑ දරුවනේ. අපි උපරිම උත්සාහය දරනවා මෙතන 55.5යි 56.5යි 57.5යි 56.5 57.5 57.5 මෙන්න 58ක් වගේ වෙන්නේ. මේ ප්‍රස්ථාරේ දශමයක් විතර මේ පැත්තට උනොත් හොඳයි වගේනේ. මේක 46.5ක් වගේ ගමු අපිනේ. 46.5යි මේක චුට්ටක් මෙහෙට ගත්ත හැකි අපිට. චුට්ටක් මෙහෙට වෙන්න ඕනේ. ඒක 55
56 56.5 57.5 57.5ක් වගේ. අපිට මෙන්න මෙයාගේ අන්තශ්චතුස්තක පරාසය 57.5 46.5යි. 57.5යි 57.5 46.5යි Q ඩෙල්ටා Q අන්තශ්චතුස්තක පරාසය 5.5 බිඳුවයි 7න් 6ක් 1යි 5න් 4ක් 1යි. ඩෙල්ටා Q සමානයි 11යි. අන්තශ්චතුස්තක පරාසය ඩෙල්ටා Q සමානයි අන්තශ්චතුස්තක පරාසය 11ක් වෙනවා. මේකදී ඔබට ටිකක් ලොකු රේන්ජ් එකකට සාමාන්‍ය 13ක් 9ක් අතර වගේ මේ අන්තශ්චතුස්තක පරාසය ඔබට ඔයාලා අඳින ප්‍රස්ථාරයත් එක්ක 9ත් 13ත් අතර වගේ සම්පූර්ණ පරාසයකට ලකුණු හම්බ වෙනවා. පුතේ බය වෙන්න එපා. right. ඉදිරියට යමු බලන්න. දිනකදී ග්‍රෑම් 58කට වඩා වැඩි රබර් කිරි ප්‍රමාණයක් සපයන රබර් ගස් සංඛ්‍යාව. right. දිනකදී ග්‍රෑම් 58කට වඩා. එතන මේ ප්‍රස්ථාරේ පනස් අටක් ගත්තොත් මේ 57 මෙතන 58 කියලා අපි ගත්තොත් 58කට වඩා පනස් පහයිසෝ 56 57 58කට වඩා 65 55 56 57 57 මේ 55 56 57 58 කියන්නේ මෙන්න මේ ඉර මෙන්න මේ ඉර මේර මීට වඩා කිරි ලබා දෙන ගස් සංඛ්‍යාව කියලා අපි ගත්තොත් ආසන්න විදිහට 125ක් මුළු ගස් සංඛ්‍යාවේ 100ට මේ උඩ මේ වැඩි සංඛ්‍යාවක් කියන්නේ මේ මෙන්න මේ 58.5ට වැඩිය වැඩි ප්‍රමාණයක් ලබා දෙන කට්ටිය ගස් සංඛ්‍යාවක් කියන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් සාමාන්‍ය 125ක් ලබා දෙනවා. එහෙමනම් මුළු ගස් සංඛ්‍යාව අපිට දීලා තිබ්බේ මුළු ගස් සංඛ්‍යාව 1790යි 1790යි 1790න් 125ක් අපි බලමු 1790න් 125ක් 1790න් 125ක් 447.5 ගස් සාමාන්‍ය 447ක් වගේ ආසන්න ලෙස ගස් 447ක් වගේ මේට වැඩි කිරි ප්‍රමාණයක් සපයනවා. හරි දරුවනේ දැන් මේ මුළු අත්තම සැලකුවොත් නේ හැබැයි අපිට මේ ප්‍රස්ථාරයක්ද අපි මේ මුළු අත්තර නෙමෙයිනේ කීයකට දැන්ද අපි ගස් 50කට. එතකොට ගස් 50න් අපිට සාමාන්‍ය 76ක් විතර න්යාවෙ නේද මෙතන 100ට කීයද ආවේ මෙතන 76ක් කියලා කිව්වම අපි චුට්ටක් මේට 75 පන්න පොඩ්ඩක් උඩින්නේ නේ මේක පොඩ්ඩක් හරි ප්‍රස්ථාර දෙකම එකම ඉරේ අඳින්න බෑනේ අපිට නේ
දැන් මේ ගස් 50 සැලකුවොත් මේක 176ක් කියලා කියමු. 176ක් කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ගස් 50න් 176ක් ගස් 50න් 176ක් ග්‍රෑම් 58ට වැඩිය අඩුවෙන් දෙන්නේ. ගස් 50න් 176ක් ග්‍රෑම් 50ට වැඩිය අඩුවෙන් දෙන්නේ. ඒ කියන්නේ ග්‍රෑම් 58ට වැඩිය අඩුවෙන් දෙන්නේ. ග්‍රෑම් 58ට වඩා අඩුවෙන් දෙන ගස් ගණන මෙච්චරක් තියෙනවා. 5 වරක් 2යි. අපි ගත්තොත් එහෙම 76 අපි බෙදනවා දෙකෙන් 38යි. එතකොට ගස් 38ක් ග්‍රෑම් 58ට වඩා අඩුවෙන් දෙන්නේ. හැබැයි අපි ළඟ ගස් 50ක් තියෙනවා. ගස් 50න් මම 38ක් අඩු කරනවා. මේ ප්‍රස්ථාරය පෙන්දි ගස් 50කට. එමනම් අපිට ගස් 12ක් වගේ එනවා. ගස් 12ක් වගේ එනවා. ග්‍රෑම් 58ට වැඩි කිරි ප්‍රමාණයක් සපයනවා. රබර් කිරි කපන්නන් දිරිගැන්වීම සඳහා දිරිදීමනාවක් ලබා දීමට අයිතිකරු තීරණය කළේය. හඳුන්වා දෙන දිරිදීමනා ක්‍රමයේ දිනකදී ගසකින් ලබාගත් රබර් කිරි ප්‍රමාණයට ගණනය කළ විට පහත වගුවේ දැක්වේ. දිනකදී ගසකින් ලබාගත් රබර් කිරි ප්‍රමාණය සඳහා දිරිදීමනාව 31යි 40යි අතර රුපියල් 2යි. අපි බලමු මේ 31යි 40යි මෙතන 1යි 2යි 3යි 4යි 5යි එකයි දෙකයි තුනයි අපි කෝකටත් එකක් වැඩියෙන් තියමු. අපිට 31යි 40යි අතර 31යි 40යි අතර 41යි 50යි 41යි 50යි 51යි 60යි 51යි 60යි 61යි 70යි 61යි 70යි. දැන් මේ අතර තියෙන ගස් ප්‍රමාණය ගන්නමු අපි. ගස් පරාසය. ඒ කියන්නේ මෙන්න මෙච්චර ග්‍රෑම් ගාණක් තියෙන ගස් ගන්න බලමු. 31ක් 40ක් අතර. 31යි 40 අතර. තිස්සකයි 40යි අතර ගස් 6යි. 41යි 50යි අතර ගස් 41යි 50යි අතර ගස් 14යි. 6යි 14යි. මෙතන 13යි 10යි 23යි. 6යි 14යි 23යි. 6යි 14යි 23යි. 6යි 14යි 23යි. එතකොට 6 4 10 3යි 13යි 13යි 33යි. මෙතන 33යි 7ක් වෙන්න ඕනේ. බලමු අපි කීයද තියෙන්නේ කියලා. පහයි 2යි 7යි නේ. හරි. මෙන්න මෙච්චර ගස් ප්‍රමාණයක් තියෙන මේ ගස් 50 සැලකුවොත්. හරි ගස්
එතකොට දිරිදී මනාව 2යි 3යි 4යි 5යි. එක ගහකට 2යි 3යි 4යි 5යි. හරි 2යි 3යි 4යි 5යි. එක ගසකට දිරිදී මනාව. එහෙනම් අපි ගත්තොත් එහෙම අපිට එනවා 6 වරක් 2 12යි රුපියල් 14 වැඩි කරනවා අපි 3ෙන් 42යි 23 වැඩි කරනවා 4ෙන් 92යි 7 වරක් 5 35යි. එතන අපිට එනවා 2යි 2යි 4යි 4යි 2යි 6යි 6යි 5යි 11න් 1 එකක් ඉතිරි 9යි 1යි 10යි 181ක් වැය වෙලා තියෙන රුපියල් 181ක් වැය වෙලා තියෙනවා. හොඳයි එහෙනම් දරුවනේ මම දීර්ඝ ලෙස සාකච්ඡා කරා මෙම ගැටලුව. අපිට අවශ්‍ය නම් මේක මම ප්‍රතිශත සමුච්ච සංඛ්‍යාත වක්‍රයන්දී වැඩි වෙන ප්‍රතිශත සමුච්ච සංඛ්‍යාත වක්‍රයකට ඔබට අවශ්‍ය නම් මේක අඩු වෙන ප්‍රතිශත සමුච්ච සංඛ්‍යාත වක්‍රයට ඇඳලත් මේ ගැටලුව මේ ආකාරයට විසඳන්න පුළුවන්. ඒක ටිකක් දීර්ඝයි. ඒ වගේම පැටලිලි සහගතයි. ඒ නිසා මම මේ සඳහා උත්සාහ කරේ නෑ දරුවනේ. දරුවනේ එහෙනම් අපි මේ ඒකකය ඊටා මේ ප්‍රශ්නය ඊටාම ගැඹුරින් සාකච්ඡා කරා. අපි මීළඟට මෙම ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නය හා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මීළඟ වීඩියෝ වෙත යොමු වෙමු.